අනිත් යාළුවෝ ටික ටික සම්බන්ධ වේවි කියලා විශ්වාස කරනවා grade 8 වල. හරි. හොඳයි. I think all of you can see the screen very clearly. ගොඩක් පැහැදිලි ස්ක්‍රීන් එක පේනවා කියලා හිතනවා. හොඳයි. learning point එකක් අපි ඉගෙන ගන්න හදන්නේ අද. word power comparing things. අපි grade 7 වල මේ comparing things ඉගෙන ගත්තා. ඒ කියන්නේ සංසන්දනාත්මකව මොනවද කොහොමද මේවා පාවිච්චි කරන්න කියලා අපි ඉගෙන ගත්තා. එහෙම නේද? හොඳයි. හොඳයි. දැන් මෙතන බෑග්ස් තුනක් ඔයාලට පේනවා ඇති පැහැදිලිවම නේද? මේ බෑග් එක පොඩි, මෙයාට වැඩිය මේ බෑග් එක ලොකුයි, මෙයාට වැඩිය මේ බෑග් එක ගොඩක් ලොකුයි. එතකොට මේ බෑග් එක ගත්තොත් එහෙම නේද? අපි පාවිච්චි කරන මේ අවස්ථාව big නේද? පොසිටිව් අවස්ථාව. ඒ කියන්නේ වෙනත් කිසිම කෙනෙක් එක්ක සංසන්දනය කරන්නේ නැතුව එයාගේ ක්වොලිටි එක විතරක් හිතලා අපි මෙන්න මේ බෑග් එක ලොකුයි කියලා කියනවා. තවත් කෙනෙක් එක්ක සංසන්දනයක් නැහැ. දෙවෙනි අවස්ථාව bigger වඩාත් ලොකුයි. එතකොට සංසන්දනය වෙන්නේ මේ දෙන්න. මේ දෙන්නත් එක්ක සංසන්දනය වෙලා මෙයා වඩාත් ලොකුයි. ඊට පස්සේ සුපිරිම අවස්ථාව superlative. මේ දෙන්නත් එක්ක මෙයා සංසන්දනය වෙනවා. the biggest bag. මේ පාඩම ඔයාලට මතකද? grade 7 වල අපි ඉගෙන ගත්තා. grade 7 වල අපි මේ පාඩම ඉගෙන ගත්තා. positive, comparative and superlatives. මතකයිද? හොඳයි. දැන් එහෙනම් මේ පාඩම පොඩ්ඩක් විතර අපි රිවයිස් කරගෙන යන්න. අපි දැන් ඊ අවුරුද්දේ පාඩම මතකත් නැතුව ඇතිනේ නේද? ටුට්ටක් අපි මතක් කරගෙන යම් පාඩම ඉක්මනටම යන්න ඈ. හරි. එහෙනම් පුංචි වෙලාවක් දෙන්න. ඒකට දාලා වීඩියෝ එකක් තියෙනවා මම පෙන්නන්නම්. සර් රීඩින් එක ගන්නවා කිව්ව නේද? ඔව් පුතේ අද ගන්නවා. අපි මේකෙන් පස්සේ වීඩියෝ එක බලලා ගමු. මම කිව්වා ඉස්සෙල්ලම ගන්නවා කියලා නේද? මොකද කලින් සතිය වල ගන්න බැරි වෙච්ච නිසා. අද ඉස්සෙල්ලම ගමු අපි මේක කල් ඉවර වෙලා. හොඳයි. අපි දැන් මතක් කරගෙන යන් එකිනෙකට වෙනස් අවස්ථාවන් තුනක්. ඇත්තටම ඇඩ්ජෙක්ටිව්ස් තමයි කම්පෙයාර් කරන්නේ. හොඳයි. මෙතන ඔයාලා දකිනවා ඇති සීතල කියන අවස්ථාව. අවස්ථා තුනකින් කම්පෙයාර් වෙනවා. මේ ඔරෙන්ජ් ජූස් එකට වැඩිය මේ අයිස්ක්‍රීම් එක කෝල්ඩ් සංසන්දනය වෙනවා. එතකොට මේ දෙන්නටම වැඩිය කෝල්ඩස්ට් නේද? සුපිරිම අවස්ථාව. මෙන්න මේ අයිස් කැටේ. එහෙනම් බලන්න කෝල්ඩ් කියන එකට මොකද උනේ කියලා. කෝල්ඩ් කියන එකකට ER ඇවිල්ලා කෝල්ඩ් කියන එකකට EST ඇවිල්ලා. ඉක්මනට යන් අපි මේක හතවසට ඉගෙන ගත්ත පාඩමක්. ඊළඟ අවස්ථාව බලන්න. ගයක් තියෙනවා. large. මේ ගේ වඩාත් ලොකුයි. ඔයාලට පේනවා ඇති. larger. E තියෙන නිසා ER දාන්නේ නැහැ. R අකුරු විතරක් දාලා ඉන්නවා. EST දාන්නේ නැහැ. E තියෙන නිසා ST දාලා ඉන්නවා. මේකෙදි උනේ ඔයාලට පේනවා ඇති. මේ ගේ ලොකුම. මේ ගේ වඩාත් ලොකුයි. මේ ගේ ලොකුයි. සංසන්දනයක් නැතුව ලොකුයි. සංසන්දනය කරොත් වඩාත් ලොකුයි. සුපිරිම අවස්ථාව. එහෙනම් largest. අපි යන් ඊළඟ රූපෙට. හොඳයි. මෙතනදී ගත්තොත් එහෙම මේ පොතේ ඝනකම ගත්තොත් එහෙම අපි ඝනකමෙන් පොත ලොකුයි කියලා කියන්නේ. මේ පොත ලොකුයි ඇත්තටම ටිකක් මහතයි ඔයාලට පේනවා ඇති. හැබැයි මේ පොතට වැඩිය මෙන්න මේ පොත තික ඝනකම් මහතයි.
එතකොට මේ පොත් දෙකටම වැඩිය මෙයා සුපර්ලේටිව්. ඒ කියන්නේ මේ දෙන්නගෙන් සුපිරිම කෙනා. thickest. එහෙනම් කම්පැරේටිව් වලට ER දාන බවටත් සුපර්ලේටිව් වලට EST දාන බවටත් දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ. අපි මේක ග්‍රේඩ් 7 වල ඉගෙන ගත්තා. බලමු ඊළඟ එක්සැම්පල් එක. මෙයා ෆැට්, මෙයා මහතයි. එහෙනම් ඊළඟ කෙනා ෆැටර්. දැන් මතකයිද සමහර ඒවා නේද? ඩබල් T එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අන්තිම අකුර ඩබල් වෙනවා ER හෝ EST දාන්න කලින්. මතකයිනේ? එහෙනම් fat, fatter, fattest. හොඳයි. තේ කෝප්පේ රස්නේ. ගින්දර ඉරියඩිය රස්නේ. hot, hotter. දැන් බලන්න කවුද රස්නේම? අපේ ඊර නේද? එහෙනම් the sun is the hottest thing in the world. හරි. ඊළඟ එක්සැම්පල් එක. ඒක මම බයිපාස් කරනවා චුට්ටක් ඉන්න. හරි. old. මේ මිනිස්සයා වයසයි. ඊට පස්සේ old වඩාත් වයසයි යා. සුපර්ලේටිව් අවස්ථාව. ඔන්න බලන්න වයසකම old, older, oldest. හරි බලමු ඊළඟ එක්සැම්පල් එක. tall උසයි කියන එක. බලන්න මේ බිල්ඩින් එක උසයි ඇත්තටම. නමුත් වඩාත් උස යා නෙවෙයි දෙවෙනියා. කවුද උසම? තුන්වෙනියා. එහෙනම් tall, taller, tallest. ER, EST. මේ අවස්ථාව මතක් වෙන්න ඕනේ. fast වේගවත්. බයිසිකලේ වේගවත් ඇත්තටම. කායක ඊට වැඩි වේගවත්. faster. කවුද fastest? ඒරෝප්ලේන් එක තමයි fastest වේගයෙන්ම යන්නේ. තුන්දෙනාගේ. හරි. big නේද? මේ crocodile ලොකුයි. bigger වඩාත් ලොකුයි. මේ දෙන්නත් එක බලන්න. කවුද ලොකුම හැබැයි? biggest මේ ඩයිනෝසර් නේද? මේ ඩයිනෝසෝර් නේද? හරි. sweet පැණි රස. කේක් කෑල්ල පැණි රසයි. ඊට වැඩිය පැණි රස මෙන්න මේක. කවුද මේ sweetestම කෙනා? මේ පේන්නේ පැණි රසම. පැණි රසයි වඩාත් පැණි රසයි පැණි රසම. young තරුණයි. වඩාත් තරුණයි. younger අගට ER දාලා තියෙනවා. ඊට පස්සේ තරුණම youngest. she is the youngest among them. මේ පැන්සල කොටයි නේද? short pencil එක. හැබැයි මෙයා තමයි වඩාත් කොටම shorter. ඊළඟ කෙනා තමයි කොටම shortest. short, shorter, shortest. හරි. small මෙයා පුංචි. smaller මීයා වඩාත් පුංචි. snail ගොළු බෙල්ලා. smallest පුංචිම කෙනා. හොඳයි. දැන් එහෙනම් ඔයාලට positive, comparative and superlatives පිළිබඳව පුංචි අවබෝධයක් එන්න ඇති නේද? තින් කෙට්ටුයි. තින බලන ඩබල් වෙලා තියෙනවා. වඩාත් කෙට්ටුයි. thinnest කෙට්ටුම මෙයා තමයි කෙට්ටුම කෙනා. thinnest. හොඳයි. හොඳයි. දැන් එහෙනම් ඔයාලට පුංචි අයිඩියා එකක් එනවා positive, comparatives and superlatives ගැන. හොඳයි. නේද? මේ කුරුල්ලට තියෙනවා ටිකක් දිග හොටක්. a long beak. මෙයාට තමයි longer beak එකක්. සංසන්දනාත්මකව මේ දෙන්නගෙන් මෙයාට තමයි longest beak. දිගම හොට තියෙන. මතකයි නේද පාඩම? හොඳයි. මේ තියෙන්නේ අපේ පාඩම. positive, comparatives and superlatives. හොඳයි. tall, taller than the tallest. long, longer than the longest. young, younger than the youngest. small, smaller than the smallest. old, older than the oldest. fat, fatter than the fattest. හොඳයි. මේක අපි මතක් වෙන්නත් එක මේකේ වර්ග තුනක් තියෙනවා. type 1 එක. මේ තියෙන පළවෙනි වර්ගය. ER සහ EST දාන වර්ග. හරි. දැන් එහෙනම් අපි grammar book එක අරගෙන ලියා ගන්න මාතෘකාව මෙතනින්
degrees of adjectives කියලා මාතෘකාව ලියාගෙන ඔයාලට පුළුවන් මේක ඉක්මනටම සටහන් කරගන්න. දැනටමත් අපි මේක ඉගෙනගෙන තියෙන පාඩමක් නේ. හොඳයි. ඉක්මනට මේක දෙන්න මැසේජ් එකක් දාන්න මට group එකේ. හොඳයි. අහගන්න ලියන ගමන් සමහරක් වචනවලට අගින් මොනවා හරි එකතු කරනකොට අන්තිම අකුර ඩබල් කරන්න සිද්ධ වෙනවා. ඔයාලට මතක ඇති swim කියන එකට ing දානකොට swimming ඩබල් m වුණා. plan සැලසුම් කරනවා planning කියනකොට ඩබල් n වුණා. run දුවනවා running කියනකොට ඩබල් වුණා. ඒ වගේම තමයි මෙතනත් er සහ est දානකොට මෙන්න මේ fat thin hot සහ big කියන හතර දෙනාගේ අන්තිම අකුර ඩබල් වෙලා ඇති කම්පැරටිව් වලට සහ සුපර්ලේටිව් වලට er est දාන කලින්. ඒක මතක තියාගෙනම ලියාගමු අපි.
හොඳයි. හොඳයි. දැන් හැමෝම ලිව්ව නේද? තව වෙලාව අවශ්‍ය නම් විතරක් මට මයික්‍රොෆෝන් කරන් කියන්න නැත්නම් මැසේජ් එකක් දාන්න. හොඳයි. මං ඔයාලට මේකෙදි මතක් කරා විශේෂයෙන්ම කම්පැරටිව් එක දැන් පදේ අනිවාර්යනොත් සුපර්ලේටිව් වලට ද කියන පදේ අනිවාර්යනොත් මුලින් යෙදෙනවා. දැන් කියන පදේ කම්පැරටිව් වලට වම්ම දකුණත පැත්තෙන් නැත්තම් කෙලවරෙන් අගිනුත් සුපර්ලේටිව් එක මුලිනුත් යෙදෙනවා. මේක මතක තියාගන්න පාඩම් කරනකොට මේ පද දෙකත් එක්ක පාඩම් කරගන්න ඕනේ. tall, taller than, the tallest. Long, longer than, the longest. Young, younger than, the youngest. Small, smaller than, the smallest. Old, older than, the oldest. Fat, fatter than, the fattest. Thin, thinner than, the thinnest. Hot, hotter than, the hottest. Big, bigger than, the biggest. Strong, stronger than, the strongest. මේකෙනුත් මෙන්න මේ හතර දෙනා ගැන මම කව වැඩි අවධානයෙන් ඉන්න. මෙයාලගේ අන්තිම අකුර ඩබල් වෙනවා. මතකයිනේ? හොඳයි. මේක ලියාගත්ත නේද හැමෝම? වෙලාව තව ඕනේද? හොඳයි. මයික්‍රොෆෝන්ස් ඕන් කරගෙන ඔයාලගේ අදහස් ටික දක්වන්න. දැන් මේ ක්ලාස් එකේ ළමයි කතා කරනවා හරි හොරයි. මට හිතා ගන්න බැරි ඇයි මේ කතා කරන්නේ නැත්තේ කියලා. ඉවරයි සර්. හරි. හොඳයි. එහෙනම් ඉස්සෙල්ලාම ඔයාලගේ මේ කැම් ඕන් කරගන්න. කැම් ඕන් කරන් ක්ලාස් එකේ ඉන්න. මට දැන් සැකයි ළමයි ටික කොහෙද මේ ඉන්නේ කියලා. කැම් එක ඕන් කරගෙන ඉන්න හැමෝම. හැමෝම කැම් එක ඕන් කරන් ඉන්න. දැන් කතා කරන්නේ නැහැ කටිනේ මොනවා හරි දැන් කිව්වොතම කරාද? ඒකත් නැහැ. කරේ නැද්ද? ඒකත් නැහැ. එහෙම නිකන් අනිත් දරුවෝ ටික මට පේන්නේ නැහැ නේ. ෂනාලි, දෙව්මි, කියන අභිමානි නේද? විසල්, අකිත, සෙනුත්මි. හොඳයි. දැන් එන අපි වැඩේ කරගෙන යන්න ඉස්සරහට. හොඳයි. දැන් මම මෙතනින් ගන්නවා tall, taller than, the tallest. මේක එක්සැම්පල් එකයි කරන්නේ. ඔයාලට මේක පුළුවන් පාඩමක් මම මේ තෝරගත්තේ මතක් කරන්න. tall, taller than, the tallest. මෙන්න මේ adjectives තුන මම ගන්නවා. හොඳයි. මම මේකෙන් ගන්නවා dog, elephant, giraffe. එතකොට මම මෙතනින් තෝරගන්නේ උස කියන නිර්ණායකනේ. එතකොට මේ තුන් දෙනාගෙන් උසම giraffe. එහෙනම් tall, taller than, the tallest කියන adjectives තුنين උසම කෙනා giraffe වෙනවා. මම the tallest තුන giraffe. ඊට පස්සේ මේ දෙන්නගෙන් වඩාත් උස කවුද? වඩාත් උස බල්ලා නෙවෙයි අලියා. එහෙනම් taller than වඩාත් උසයි කියන අර්ථයේ තියෙන elephant කියන මෙන්න මේ සතාට මම මේක දුන්නා. බල්ලා. එතකොට මෙයාගේ සංසන්දනයක් නෑ. බල්ලා ගැන විතරයි හිතලා කියන බල්ලා කියන උස සතෙක්. නේද? ගෙම්බෙකුට, තලගොයෙකුට, ඉබ්බෙකුට සාපේක්ෂව අලියා මේ බල්ලා උසයි. නේද? එහෙනම් දැන් මට කියන්න පුළුවන් the dog is a tall animal. බල්ලා කියන්නේ උස සතෙක්.
හැබැයි elephant කියලා කියන්නේ බල්ලට වැඩිය උසයි. එහෙනම් the elephant is taller than the dog. අලියා උසයි බල්ලට වැඩිය. ඊට පස්සේ උසම the giraffe is the tallest. giraffe තමයි උසම. එහෙනම් මෙන්න මේ පාඩම ඔයාලට මතක් වෙන්නේ නැති මේ එක්සැම්පල් එකත් එක්ක අපි ලියාගමුද මේක යටින්ම. අංක 1 දාලා මේ ටික ලියාගමු. ටේබල් එක යටින්ම. ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ. මේ දැන් පේනවද දරුවෝ? දැන් හරිද? ඒත් නෑ සර්. දැන් හරි සර්. හරිනේ. හොඳයි වෙලාව ඇති නේද? වෙලාව ඇති කියලා හිතනවා හැමෝටම මේක ලියා ගන්න. හොඳයි.
හොඳයි. මොන ඊළඟ එක්සාම්පල් එක දිහා බලන්න. long longer than the longest. දිගයි වඩා දිගයි දිගම. හොඳයි. මම ගත්ත ලංකාවේ ගංගාවන් තුනක්. නේද? ඔයාලා දන්න ගංගාවන් තුන මොනවද? මහවැලි ගඟ තමයි දිගම ගඟ. දෙවනියට දිගම ගඟ තමයි මල්වතු ඔය. නේද? මල්වතු රිවර් එක. ඊට පස්සේ කලා ඔය තමයි ඊළඟ එක. එතකොට long longer than the longest වලින් the longest දිගම ගඟට තමයි ඒක අයිති වෙන්නේ. එහෙනම් මහවැලි රිවර්ට මම දුන්නා the longest කියන එක. ඊට පස්සේ මේ දෙන්නකින් වඩාත් දිග කෙනා තමයි මල්වතු ඔය. එහෙනම් මම longer than කියන එක දුන්නා මෙන්න මේ මල්වතු ඔයට. ඊට පස්සේ කලා ඔය ගඟ නේද? කලා ඔය ඇත්තටම මේ ඔය දිගයි සාපේක්ෂව එයාට නේද? එයා ගැන විතරක් හිතලා කිව්වොත්. එහෙනම් මම එක්සාම්පල් එක කිව්වා කලා ඔය is a long river. කලා ඔය කියලා කියන්නේ දිග ගඟක්. මල්වතු river is longer than කලා ඔය. මල්වතු ඔය දිගයි කලා ඔයට වැඩිය. එහෙනම් මහවැලි river is the longest. මහවැලි තමයි දිගම. මේ එක්සාම්පල් එකත් ලියා ගන්න. මේ එක්සාම්පල් එකයි තව එක්සාම්පල් එකක් ඔයාලට තනියම කරන්න හම්බ වෙනවා. ඊට පස්සේ රීඩින් ප්‍රැක්ටිස් වලට යනවා. හරි ඉක්මනට මේකත් ලියා ගන්න. දැන් එතකොට මේවා යොදන ආකාරයත් ඔයාලට පුංචි අවබෝධයක් තියෙන්න ඕනේ නේද?
හරි සර්. හොඳයි. දැන් ඊළඟ එක ඔයාලට තනියම ලියන්න වෙනවා. හොඳයි. මම ගන්නවා ලංකාවේ තියෙන උස්සම කඳු තුනක්. කවුද උස්සම කන්ද? පිදුරු තලාගල දෙවනියා. කිරිගල්පොත්ත. මෙතන ඔයාලට පේනවා ඇති. හරි. හොඳයි. මේ ඉන්නේ ලංකාවේ උසම කන්ද. කවුද? පිදුරු තලාගල. මේ කිරිගල්පොත්ත දෙවනි උසම කන්ද. ඇඩම්ස් පීක්. මොකක්ද මේ ඇඩම්ස් පීක් කියන්නේ? කාටද කියන්න පුළුවන් මේ ඇඩම්ස් පීක් කියන්නේ මොකක්ද? මොකක්ද ඒ කන්දේ නම? එහෙම එකක් ලංකාවේ තියෙනවද? කියන්න බලන්න. උදානෙත් ඒ කැම් ටික ඔන් ඔෆ් කරන් ඉන්නේ. ඔන් කරගන්න හැමෝම ඔන් කරගන්න කියලා මම කිව්වේ. කාටවත් ඔෆ් කරගන්න මම අවසර දුන්නේ නැහැ. හොඳයි. මොකද්ද මේ ඇඩම්ස් පීක් කියන කන්ද? මොකද්ද මේක? ඇඩම්ස් පීක්. හොඳයි. අහලා නැත්නම් සිංහලෙන් මේකට කියන ආදම්ගේ කන්ද කියලා. ඒ වුණාට මේක වැරදි වචනයක්. මේක තමයි ශ්‍රීපාදයට ඉංග්‍රීසියෙන් කියන වචනේ. ඇඩම්ස් පීක් ස්ක්‍රීන් කියන්නේ. එක පේන්නේ නැහැ සර්. හොඳයි. ආයෙත් රීෂෙයා කරන්නම්. දැන් පේනව නේද? ඔව්. හරි. මේ තියෙන්නේ ආදම්ගේ කන්ද හෙවත් එහෙම නැත්නම් ශ්‍රීපාදේ කියලා අපි සිංහලෙන් හඳුන්වනවා. ඉංග්‍රීසි වලින් මේකට ඇඩම්ස් පීක් කියලා කියනවා. හොඳයි. දැන් එහෙනම් මේ ඇඩම්ස් පීක් හෙවත් ආදම්ගේ කන්ද කිරිගල් පොත්ත පිදුරු තලාගල. හොඳයි. දැන් එහෙනම් උසම කෙනා නේද? පිදුරු තලාගලනේ. මං එහෙනම් යාට දුන්න the highest කියන එක. ඊට පස්සේ කිරිගල් පොත්ත සහ ශ්‍රීපාදයෙන් වඩාත් උස කිරිගල් පොත්තනේ. එහෙනම් මං දුන්නා higher than හෙවත් වඩාත් උසයි කියන මෙන්න මේ ඇඩ්ජෙක්ටිව් එක. ඊට පස්සේ ඇඩම්ස් පීක් එයා ගැන විතරක් හිතලා මම high කියන පදේ දුන්නා. හොඳයි. දැන් එහෙනම් මේ තුන් දෙනා කම්පෙයාර් කළා අර කලින් වගේ වාක්‍ය තුනක් ඔයාලා මට ලියලා පෙන්නන්න. තේරුණා නේද? විදුලි තලාගර, කිරිගල් පොත්ත, ඇඩම්ස් පීක්. හොඳයි. ඉක්මනට පටන් ගන්න වැඩි. කලින් එක්සාම්පල්ස් දෙක වගේම සෙන්ටෙන්සස් තුනක් මට ලියලා පෙන්නන්න කියලායි කිව්වේ. සර් ස්ක්‍රීන් එක පේන්නේ. ස්ක්‍රීන් එක පේන්නේ නැති ගොඩක් වෙලාවට ඔයාගේ සිග්නල් මදි ඇති මං හිතන්නේ. දැන් හරියන්න ඕනේ. දැන් හරි නේද?
හොඳයි. හරි. දැන් එහෙනම් මම කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන මේකට උත්තර ගන්නවා මම. හොඳයි. යුමිර මයික්‍රොෆෝන් එක ඕන් කරගන්න යුමිර. කො යුමිර ඉන්නව නේද? ක්ලාස් එකේ. හොඳයි. යුමිර කෝ ක්ලාස් එකේ ඉන්නව නේද? ඕ කැම් එකවත් ඔන් කරලා නැහැ, මයික් එක ඔන් කරගන්නෙත් නැහැ. හරි යුමිර. ඉන්නව නේද? ඒකනේ මම බැලුවා මේ ක්ලාස් එකේ ෆෝන් එක තියලා කණ්ඩවත් ගිහිලාද කියලා. ඒකටත් කිට්ටුනේ. නෑ නේද? හරි යුමිර කියන්න බලන්න එහෙනම් මට ඇඩම් ස්පීක් මෙන්න මේ ශ්‍රීපාද කන්ද පදනම් කරලා වාක්‍ය කියන්න බලන්න ඉවරදී වුණා. Adams Park is a high mountain. ඔව් ඇඩම්ස් පීක්. ඇඩම්ස් පීක්. හොඳයි. එහෙනම් අන්නම් මේක හොඳයි. ඇඩම්ස් පීක් is a high mountain. මේ ආන්සර් එක හරි. හරි. දෙවෙනි එක. මට රමාෂා කියන්න බලන්න කම්පැරටිව් එක කිරිගල් පොත්ත ඇඩම්ස් පීක් වලට වැඩිය උසයි. කොහොමද කියන්නේ? කියන්න බලන්න. කො රමාෂා? රමාෂාට ඇහෙනවනේ කියන එක. හරි රමාෂා දෙවෙනි වාක්‍ය කියන්න බලන්න. මම කියන එක ඔයාලට ඇහෙනවනේ දරුවනේ. මේ රමාෂාට ඇහෙන්නේ නැහැ වගේ. රමාෂා හොඳයි විබුද්ධි කියන්න බලන්න. Kirigalpotta mountain is higher than Adams Peak. හොඳයි. ඒකේ වැරදි කිහිපයක් කරා ඔයා. කිරිගල් පොත්ත mountain කියලා කියන්න ඕනේ නැහැ. කිරිගල් පොත්ත is higher than highest pronunciation එක හරියට ඔලුවට දාගන්න. highest කිරිගල් පොත්ත is higher than Adams Peak. හොඳයි. තුන්වෙනි එක කවුද කියන්නේ? අභිමානි ඉන්නව නේද? කැම් එකත් ඕෆ් කරන් ඉන්නේ. හොඳයි අභිමානි මට තුන්වෙනි එක කියන්න බලන්න. හරි අභිමානි මයික් එක ඕෆ් කරගෙන තමයි කිව්වේ. ඔන්න මං අන්මියුට් කරන්න රික්වෙස්ට් එක දැම්මා. හරි දැන් කියන දුව. Piduru Talagala is the highest mountain. Yes, the answer is correct. Piduru Talagala is the highest mountain. එතකොට මේ වකුව පාඩම් කරාට මදි ඔයාලට අවබෝධය තියෙන්න ඕනේ කොහොමද මේවා ටික හරියට කම්පෙයාර් කරලා කියන්න කියලා. හරිනේ? හරි. පුංචි අවබෝධයක් ආවා. හරි. අපි දැන් යන් රීඩින් එකට රීඩින් එක මම හිතන්නේ ඔයාලා ප්‍රැක්ටිස් කරන්න නැති. රීඩින් එක අනිවාර්යෙන්ම අපිට ගන්න ඕනේ. මම දවස් ගාණක් වෙනවා කියලා ඔක.
හොඳයි. අද මේක නේද අපිට තියෙන්නේ. Penny loafer and three monkeys. පළවෙනි paragraphs දෙක. එහෙම නේද? මේ දෙක නේද තියෙන්නේ. කවුරු හරි කෙනෙක් මයික් එක ඕන් කරගන්න. හොඳයි. කවුද ඉස්සෙල්ලාම මේක කියන්නේ? හැමෝටම කියන්න වෙනවා. කො රමාෂා ඉන්නවද? රමාෂාට ඇහෙනවද සර් කියන එක? මම රික්වෙස්ට් එකක් දැම්මා රමාෂා. සර් කියන එක ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැති වෙන්න විදියක් නැහැ. හොඳයි. කවුද කියන්නේ? කවුද ඉස්සෙල්ලාම කියන්නේ? අභිමානි, are you ready? අභිමානි මයික් එක ඔන් කරගන්න. එදුනේ හරි මම කියන එක ඔයාලට ඇහෙනව නේද? හරි. ඔයාලට මම කියන එක ඇහෙනව නේද දරුවනේ? පැහැදිලිව ඇහෙනවද? මට කවුරු හරි මයික්‍රොෆෝන් එක ඔන් කරන් කියන්න. මේ කතා කරන්නේ නැත්තේ ඇයි කවුරුත්? හරි අභිමානි මයික්‍රොෆෝන් එක ඔන් කරගෙන අපි මේකේ රීඩින් එක පළවෙනි පැරග්‍රාෆ් එක කියවමු. Penny loafer and three monkeys. හරි. One morning, mother, father, and baby monkey woke up to see the sun shining brightly through the kitchen window. They decided it was fabulous day for a picnic. They packed their lunch and headed out to the jungle. Meanwhile, on the edge of the jungle, Penny Loafer was walking too. She was singing happily as she walked along. Suddenly, she noticed a strange little hut. It had a coconut shell roof and jungle weeds around the windows. It was simply adorable. adorable. She හරි. went හරි ඇති පුතේ. පළවෙනි පැරග්‍රාෆ් එක ඇති. මේක මෙතන ප්‍රොනවුන්ස් කරන්නේ මේක packed. 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 ඊට පස්සේ meanwhile ඊට පස්සේ මෙතන vines jungle vines adorable. හරි. අඩුපාඩු ගොඩක් නැහැ. හරි. ඊට පස්සේ රමාෂට ඇහෙනවද මං කියන එක? මම රික්වෙස්ට් එකක් හරි රමාෂ එහෙනම් කියවන දෙවෙනි පැරග්‍රාෆ් එක. දැන් මෙච්චර වෙලා මම රමාෂගේ නම කී සැරයක් කිව්වද? වැට ඇහුන්නේ නැද්ද පුතේ? නෑ සර්. ඒක තමයි අපි දැක්කා. ඔයාව දැක්කා වුණාට ඔයා මේ හරි. ඒක තමයි. කමන්නේ කියමු. දෙවෙනි She එක. went to the door and knocked, but no one answered. Her parents had told her never to go into someone's house without asking first, but she was very curious. Curious. She opened Curious.
He opened the door and walked in. Penny හරි noticed චුට්ටක් ඉන්න රමාෂා three රමාෂා ෆුල් ස්ටොප් එකෙන් නවත්තන්න ඕනේ. දැන් ඔයා මම ඉස්සෙල්ලත් බැලුවා මේක කිව්වේ නෑ හරියට. She went to the door and knocked මේක කියන්නේ K අකුර silent වෙනවා knocked but no one answered. මෙතන නවත්තන්න ෆුල් ස්ටොප් එක නවත්තුවා. Her parents had told her uh, never to go into someone's house without asking first full stop නවත්තන්න. But she was very curious නවත්තන්න. She opened the door and walked in නවත්තන්න. Penny noticed පටන් ගන්න මෙතන ඉඳලා හරියට. Penny noticed 3 bowls of oatmeal in the kitchen. She tasted the big bowl, but there wasn't enough brown sugar in it. She tasted the medium-sized bowl. This had too much sugar. She tasted the small bowl and found it had just the right amount of brown sugar. So she ate it all up. හරි මේක ප්‍රොනවුන්ස් කරන්නේ sugar නෙවෙයි sugar. හොඳේ අතක තියාගන්න මෙතන වැලු වැලෙන්න sugar වුණාම h එකක් එන්න එපයි. නමුත් h එකක් නැති වුණාට මේක ප්‍රොනවුන්ස් කරන්නේ sugar. මෙතන tasted. She tasted the small bowl and found it had just the right amount of brown sugar. මෙතනදී too much හොඳේ too much නෙවෙයි too much sugar. හරි ඊළඟ අවස්ථාව අපි යම් අකිත ඉන්නව නේද? අකිත අපි අකිත මම රික්වෙස්ට් එක දාන්නම් නේද? ෆෝන් එක මේසෙ තියලා කන්න ගිහිල්ලත් දන්නේ නැහැ. අපේ ළමයි යාළුවෝ ටික නේද? දැන් අකිත ඉක්මනට ආන්සර් කරන්න නැත්නම් මම ඊළඟ එක්කෙනාට යනවා. හරි අකිත. Sir, මං කියන්නම්. හරි අකිත ඕන් කරා. අකිත පළවෙනි පැරග්‍රාෆ් එක කියවන්න. One morning, mother, father, and baby monkey woke up, see the sun Shining brightly through the kitchen window. Decided it was fabulous day for a picnic. को practice कराද? practice කරේ නැද්ද? practice කළමර ලබන සති හරියට දෙන්න ඕනේ. හරිද අකිත? අනිවාර්යෙන් දෙන්න ඕනේ. හරි ඊට පස්සේ ෂෙනුලි නේද ඇහුවේ කියන්නම් කියලා. ෂෙනුලි කියන්න බලන්න පළවෙනි පැරග්‍රාෆ් එක. මට කවුද දැන් ඉස්සෙල්ලා කියන්නම් කියලා කිව්ව දරුවා යා ඕන් කරන් කියන්න. මට ෂෙනුලි වගේ දැක්කේ මට හිතමු ගානක් නැති නිසා. දැන් මම කියන්නේ කැහෙනව නේද ඔයාලට? හරි ඊළඟ අවස්ථාව දෙන්නම්කෝ දෙව්මින් උදාරා. රික්වෙස්ට් එකක් දැම්ම අන්මියුට් කරන්න මයික්‍රොෆෝන් එක. කො අන්මියුට් කරන්නේ නැද්ද ඔයාලා? කො කියන පමාවට අන්මියුට් කරන්න ඕනේ. එහෙම නැත්නම් මට සැකයි ඔයාලා හරියට ක්ලාස් එකේ ඉන්නවද කියලා. Hari, Gosandu, will you please open your microphone and start reading the first one? Okay, Gosandu, start reading. Okay, will you please read the first paragraph? First one. Okay, don't worry, I will help you. Okay. One monkey, mother, father, and brother monkey went up to see the Sun. Okay, we can't hear you properly because of the background noise is increasing up.
Gosandu, where are you? Is he gone? Okay, okay. Now the next chance will go to Yumira. Yumira? Yumira. Yes, Yumira, will you please read the first paragraph? One morning, mother, father, and baby monkey woke up to see the sun shining brightly through the kitchen window. They decided it was a fabulous day for a picnic. They packed their lunch and headed out to the jungle. Meanwhile, on the edge of the jungle, Penelope was walking too. She was singing happily and she walked along. Suddenly, she noticed a strange little hut. It had a coconut shell roof and jungle vines around all the windows. It was simply adorable. හොඳයි. මෙන්න මෙතනදී පොඩ්ඩක් ආව fabulous කියන වචනේ. ඔයාලට ඒක හුරු නැත්තම් මතක තියාගන්න ලියා ගන්න. fabulous day. fabulous කියන වචනේ. අනිත් වචන ටික හරියට කියෙව්වා. ඊළඟ chance එක දෙන්නම්. හරි. කැමති කෙනෙක් ඉන්නවා නම් මයික් එක ඕන් කරන් කතා කියවමු බලන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් මයික් එක ඕන් කරගන්න. Sir, monkey කියන්න. හා පුතේ හරි දෙවිමිනු දාලා කියන්න දෙවිමි. Penelope and three monkeys. One morning, mother, father, and baby monkey woke up to the sun shining brightly through the kitchen windows for a picnic. They packed their lunch and headed out to the jungle. Meanwhile, on the east edge of the jungle, Penelope was walking too. She was singing happily. As she walked along, suddenly she noticed a stately little hut. It had a coconut shell roof and jungle vines around all the windows. It was simple and adorable. හරි. It was simply adorable. Jungle vines. ඔයා වරද්දපු තැන් කිහිපයක්. Singing happily. Penelope. මේක loafer කියලා කියන්න එපා. Penelope was walking. Walking කියන්නේ ඇවිදින්මින් සිටිනවා. Meanwhile. Fabulous. ඒ ටික හදාගන්න. ඊළඟට කවුද කියන්නේ? කැමති කෙනෙක්. ඒ ඔයාට වෙලා තියෙන්නේ සිග්නල් මදි එකක් තියෙන්නේ දරුවෝ. ආසරයක් මම රීෂෙයා කරන්නම් දැන් හරියන්න ඕනේ. හරි ගොසන්දු. Sir, මං කියන්නද? හා ෂෙනුලි කියන්න හරි. පටන් ගන්න. හොඳයි. මොකද උනේ? මං කියන්නම් කිව්වා ඊට පස්සේ හරි කියන්න දරුවෝ. Sir, මේ meeting එක කට් වෙනවනේ. ඒක තමයි සිග්නල් ඉෂුව එකක් තමයි ඇත්තේ. මම රෙකෝඩින් එක දෙන්නම්. ඒක රෙකෝඩ් වෙනවනේ කොහොමද? රෙකෝඩ් එක දාලා තියෙන්නේ. ඒක තමයි ගැටලුව නේද? හරි. ගොසඳු එහෙනම් කියනවද? ඉස්සෙල්ලා කට් වුණා ඔසඳු කියෝ ඉන්නකොට. Oh, sir. හරි එහෙනම් පටන් ගමුකෝ. One Monkey morning, mother, father, and baby baby monkey monkey went up to see the sun shining brightly shining brightly through huh? through the kitchen window. Through the kitchen window. The it
was. Oh, they decided it was decided it was a a fabulous fabulous day for a picnic. Fabulous day for a picnic. හරි මම හිතන්නේ යාගේ සිග්නල් වල පොඩි අවුලක් තියෙනවා. හරි ඊළඟ අවස්ථාව මම දෙන්නම් විබුද්ධි මනීෂා කියවන දෙවෙනි පැරග්‍රාෆ් එක ඉක්මනට අපි හැමෝම කියවන්න ඕනේ. හරි පටන් ගමු. She went to the door and knocked, but no one answered. Her parents had told her never to go into someone's house without asking first. But she was very curious. She opened the door and walked in. Penny noticed 3 bowls of oatmeal in the kitchen. She tasted the big bowl, but there wasn't enough brown sugar in it. She tasted the medium-sized bowl. This had too much sugar. She tasted the small bowl and found it had just the right amount of brown sugar. So she ate it all up. හොඳයි good හොඳට කියුවා. ප්‍රැක්ටිස් කරලා තිබ්බ බවක් දැනුණා. හරි සෙනුත්මි කියවමු ඉක්මනටම. රීඩින් එකටම ලොකු වෙලාවක් යනවා. Penny, Loafer, and 3 monkeys. One morning, mother, father, and baby monkey woke up to see the sun shining brightly through the kitchen window. They decided it was a fabulous day for a picnic. They packed their lunch and headed out of the jungle. Meanwhile, on the edge of the jungle, Penny Loafer was walking too. She was singing happily as she walked along. Suddenly, she noticed a strange little hut. It had a coconut-shelled roof and jungle vines around all the windows. It was simply adorable. Okay good හොඳයි. අවස්ථා එකක් දෙකක් විතර චුට්ටක් වැරදුනාට සමස්තයක් විදිහට සාර්ථකව කිව්වා. හොඳයි good. ඊට පස්සේ කවුද? මම රික්වෙස්ට් එක දාන්නම් රිෂ්මි. අරුණි ඔයාලගේ නම දාගන්න මේකද මේ ෆෝන් මොඩල් එකකනු ලොග් වෙලා ඉන්නවා මට එතකොට කියවන්න අමාරුයි. හොඳයි විසල් කියන්න බලන්න. Penny, Loafer, and 3 monkey. One morning, mother, father, and baby monkey woke up to see the sun shine brightly through the kitchen window. They decided it was a fabulous day. Fabulous day for a picnic. Their packet was walking. චුට්ටක් අහගන්න. ඒක පැකට් නෙමෙයි packed. හරි කියවන්න. Their lunch and hurried over to the jungle. Meanwhile, on the
edge of a jungle. Penelope was walking through. She was singing happily as she walked along. Sidling, she noticed strange world hood. It had a coconut shell's roof and jungle white around all the windows. It was simple, adorable. හරි. මේක ඉස්සෙල්ලා මට කියන්න බලන්න විසල් මේක ප්‍රැක්ටිස් කරාද කියලා. ඈ? නෑ. ඊළඟ සැරේ මට ඔය නෑ කියන කතාව කියන්න එපා. ගෙදර ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය පහසුකම් තියෙනවා කියලා මම දන්නවා. අක්කා ඉන්නවා හොඳට ඉංග්‍රීසි පුළුවන්. එයාට ඉංග්‍රීසි වලට එකක් තියෙනවා O level වලට. හොඳටම පුළුවන්. රීඩින් එහෙම. ඉතින් මේ ඔයා සමහර දේවල් මේ වැරද්දුවා. ඒ වරද්දු ටික මම ආයි කියන්න යන්නේ නැහැ. මට ආයෙත් ප්‍රැක්ටිස් දෙන ලබන සතියේ එක වචනයක්වත් වරද්දන්න බෑ. ඊට පස්සේ මතක තියාගන්න රීඩින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ මම කියන නිසා නෙවෙයි. මේක ඔයාලගේ ඉංග්‍රීසි ලර්නින් වල පැහැදිලිවම තියෙන ස්කිල් එකක්. පේපර් එකක් නිවැරදිව ඉක්මනට කියවා ගැනීමත් ඔයාලට ලොකු වාසියක්. සමහර දරුවන්ට පේපර් එකට වෙලාව මදි කියලා කියනවා. ඇයි ඒ වචන ගැටක ගහක් කියවන ලොකු වෙලාවක් යනවා. උත්තර ලියන්න නෙවෙයි මේක කියවලා තේරුම් ගන්න ලොකු වෙලාවක් යනවා. ඒක තමයි මේ ප්‍රැක්ටිස් කරන රීඩින් හරහා. තේරුණාද ඔයාලට? හරි. ඊළඟ අවස්ථාව මම දෙන්නම්. ඒ ඉන්න පසන් භාග්‍ය. පසන්ලා දෙන්නට අවස්ථාව දෙන්නම් ඉක්මනටම. පසන් භාග්‍ය unmute your microphone and start reading from the second one. පසන් භාග්‍ය. Yes. One. දෙවෙනි එක she went ඉතින් ඉඳලා පටන් ගන්න. She went to the no one as and knocked මේක pronounce කරන්නේ knocked කියලා තට්ටු කරනවට knocked. Oh. හරි පුතේ කියන්න. but But? no one and answered. Her parents had told her never to go into someone's house without asking first. But she was very close. හරි පසන් භාග්‍යයටත් මම කියන්න තියෙන ලබන සතිය මට හරියට ප්‍රැක්ටිස් දෙන්න වරද්දන්න එපා. පළවෙනි පැරග්‍රාෆ්ස් දෙකම ප්‍රැක්ටිස් කරන්න වෙයි. මොකක් ඔයාලට කියන්න වේද දන්නේ නැහැ. හරි ඊළඟට පසන් උදිත. Pasan Udita, open your microphone and start reading the second one. She went to. She went to the door and knocked, but no one answered. Her parents had told her never to go into the someone's house without asking first, but she was very curious. She opened the door and walked in. Penny noticed 3 bowls of oatmeal in the kitchen. He tasted the big bowl, but there was in brown sugar in it. She Hari, පොඩක් tasted the නවත්තන්න. medium. හරි පොඩක් නවත්තන්න. හොඳයි. දැන් ඔයාලා වචන ප්‍රොනවුන්ස් කරපු විදිය ගොඩාක් වැරදි. ඔයා විතරක් නෙවෙයි කිහිප දෙනෙක්. එතකොට මේක ඩෙමොන්ස්ට්‍රේෂන් එක මම දැන් කියන්නම් හොඳට අහගන්න. මම දැන් ගෲප් එකෙත් මේක දානවා. හොඳට අහගන්න. මම මේ පැරග්‍රාෆ් දෙකම හිමින් සැරේ කියවනවා. ඒ කියවනකොට ඔයාලා මතක තියාගන්න වචන ප්‍රොනවුන්ස් කරන විදිය ප්‍රැක්ටිස් කරන්න. මම
මේකේ ඔඩියෝ ට්‍රැක් එක දැන් ගෲප් එකට දානවා. ඒක හොඳට අහන්න. ආය ආය අහලා වචන ප්‍රොනවුන්ස් කරන විදිහ ඉගෙන ගන්න හරියට. දැන් ඔයාලට කොච්චර පහසුකම් ෆෝන් එකක් කියලා කියන්නේ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක්. හැබැයි ඕකෙන් අපි මොනවද කරන්නේ? ඉගෙන ගන්න එකද කරන්නේ වැඩිපුර නැත. ඉගෙන ගන්න එක නෙවෙයි කරන්නේ. එහෙනම් ඊට පස්සෙවත් ෆෝන් එක පාවිච්චි කරලා ඉගෙන ගන්න පුරුදු වෙන්න. මම කියවනවා මුලින් ඉඳලා හොඳට අහගන්න. ඊළඟ සතිය වරද්දන්න බෑ. මම මෙතන රීඩින් එක නවත්තනවා. මොකද ඔයාලා ප්‍රොනවුන්ස් කරන විදිය වචන එහෙම ගොඩාක් වෙනස්. ඒකට තේරුමක් නැති වෙනවා. හරි. One morning, mother, father, and baby monkey woke up to see the sun shining brightly through the kitchen window. They decided it was a fabulous day for a picnic. They packed their lunch and headed out to the jungle. Meanwhile, on the edge of the jungle, Pennyloafer was walking too. She was singing happily as she walked along. Suddenly, she noticed a strange little hut. It had a coconut-shelled roof and jungle vines around all the windows. It was simply adorable. She went to the door and knocked, but no one answered. Her parents had told her never to go into someone's house without asking first. But she was very curious. She opened the door and walked in. Penny noticed 3 balls of oatmeal in the kitchen. She tasted the big ball, but there wasn't enough brown sugar in it. She tasted the medium-sized ball. This had too much sugar. She tasted the small ball and found it had just the right amount of brown sugar. So she ate it all up. හොඳයි. මම දැන් මේක දානවා ඔයාලගේ group එකේ. මේක හොඳට අහලා 10 සැරයක් 15 සැරයක් අහලා වරද්දන්න නැතුව මට රීඩින් ප්‍රැක්ටිස් දෙන්න ඕනේ ඔයාලා. නැත්තම් මේ වැඩේ කරන්න පුළුවන්ද? මේ වැඩේ කරන්න බෑ. දැන් රීඩින් ප්‍රැක්ටිස් දවස් දෙකක් කිව්වට පස්සේ තුන්වෙනි දවසවත් ගණන් අරගෙන නෑ නේද? හොඳයි. දැන් එහෙම වුණොත් එහෙම ලබන සතිය බලලා ඊළඟ දවසේ ක්ලාස් එක වෙලාවට ගන්න පේරන්ට්ස් මීටින් එකක්. තේරුණාද? ක්ලාස් එක වෙලාවට ගන්න පේරන්ට්ස් මීටින් එකක්. දෙමව්පියන්ට කතා කරලා තමයි මම ඊට පස්සේ ක්ලාස් එකේ වැඩ පටන් ගන්න. නැත්නම් ඔයාලා වැඩ කරන්නේ නැත්නම් තීරුමක් නැති වෙනවා. හොඳයි. දැන් ගන්න ඔයාලගේ exercise book එක අභ්‍යාස පොත අරගෙන මෙන්න මේ ප්‍රශ්න කරන්න. Rewrite the following sentences in contracted form. මම මොකුත් කියලා දෙන්නේ නැහැ. මේ ප්‍රශ්න ටික අපි කලින් වතාවල් ගණනාවකම කරා. contracted form කියලා කියන්නේ කෙටි කිරීම කියන අදහස. කෙටි කරන නම් ඔයාලා දන්නවා apostrophe එක දාන්න ඕනේ. apostrophe එක දාලා මේ ටික කෙටි කරලා ප්‍රශ්න ලියන්න එපා. ප්‍රශ්නේ අංකෙ දැම්මා 90 අංකෙ දැම්මා කෙලිම උත්තරේ ලිව්වා. ඉක්මනට පටන් ගන්න වැඩේ.
හොඳයි. ඔයාලගේ groups වලට මම audio එක දාලා තියෙන්නේ. ඒක අහන්න හොඳට උමනාවෙන් අහලා වැඩේ මට ඊළඟ සතිය වරද්දන්න බෑ කවුරුත්. 10 සැරයක් හරි 15 සැරයක් හරි මේක උමනාවෙන් ප්‍රැක්ටිස් කරලා මට දෙන්න ඕනේ.
හරි සර්. වෙලාව අවශ්‍යයි ඉන්නවද තව? නෑ සර්. හරි සර්. හොඳයි. contractions කෙටි කිරීම. එතකොට මෙතන contraction එකක් ඇති වෙන්න පුළුවන් she සහ is කියන දෙන්නට විතරයි. ඒ අනුව අපිට උත්තරේ ගන්න පුළුවන් she is my sister කියන එක. she is my sister. හොඳයි. ඊට පස්සේ දෙවෙනි වාක්‍යයේදී contractions දෙකක් එන්න පුළුවන්. එකක් තමයි he සහ will අතර එන්නත් පුළුවන්. will සහ not අතර එන්නත් පුළුවන්. හොඳයි. මේ දෙන්නගෙන් කාගේද ඇත්තටම contraction එක සිද්ධ වෙන්නේ? he සහ will අතරද will සහ not අතරද? කියන්න බලන්න. will සහ not අතර. අන්න හරි. will සහ not අතර තමයි contraction එක සිද්ධ වෙන්නේ. මොකද්ද will සහ not අතර contraction එක? කියන්න බලන්න. will ඔය කිව්වේ ඔන්න will මේක දෙන්නේ. මේක වැරදි. irregular contraction එකක් ඇති වෙන්නේ will සහ not අතර. මොකද්ද? won't. මේක මතක තියෙන්න ඕනේ හොඳේ. he won't be home until Tuesday. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා අත්ෙක් ඔහු ගෙදර නැහැ කියලා කියන්නේ. This is an extra slice of pizza. අමතර pizza slice එකක් පෙත්තල්ල. නේද? අපි දන්නේ pizza අර තීරුනේ දෙන්නේ. ඔයාලා දන්නවනේ නේද? එකකට කියන්නේ slice of pizza කියලා. pizza තීරුවක් නේද? පෙත්තක් වගේ අදහසක් මෙතනින් ගන්න බෑනේ අපිට. හරි. එහෙනම් contraction එක ඇති වෙන්නේ that සහ is අතර වෙන එකක් නෑ. එහෙනම් එන්නේ that's කියන එක. apostrophe එක that's කියන එක එන්නේ. That's an extra slice of pizza. ඒ කියන්නේ මම contraction එක විතරයි ලියන්නේ අනිත් එක ලියන්නේ නැහැ. හරි. ඊට පස්සේ contraction එක ඇති වෙන්න පුළුවන් එක්කෙනා ඉන්නේ is සහ not අතර. නේද? negative question එකක් එහෙනම් isn't this a friendly dog? නේද? මූ මිත්‍රශීලී බල්ලෙක් නෙවෙයිද? හොඳයි. ඊළඟ එක do not knock the glass over. හොඳයි. ඒකෙදි do සහ not අතර ඇති වෙන්නේ contraction එක. අපි දන්නවා. don't. does සහ not අතර doesn't. do සහ not අතර don't. හොඳයි. මේකේ නම් contraction එක හරිම ලේසි. cannot කියන එකේ contraction එක එකත් irregular. can't. can't. මෙතන did සහ not අතර contraction එක didn't. හොඳයි.
හොඳයි. මෙතන 7ක් තියෙනවා නේද? අපි බලමු තව මේකේ තියෙනවද ප්‍රශ්න තව 3ක් තියෙනවා. හොඳයි. මේ 7යි ඊළඟ 3. මේ 3ත් කරන්න එතකොට තමයි 10 සම්පූර්ණ වෙන්නේ. ඉක්මනට කරමු. හරි සර්. හොඳයි. අපි බලමු මෙතන කන්ට්‍රැක්ෂන් එක මේ 3ක් විතරනේ තියෙන්නේ. මෙතන I සහ will අතර විතරයි කන්ට්‍රැක්ෂන් එක ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේකේ කන්ට්‍රැක්ෂන් එක හරිම ලේසි. I'll කියලා එන්නේ. I'll go with you to the park. මම ඔයත් එක්ක පාක් එකට යන්න එන්නම්. හරි. ඊට පස්සේ he would better not. හොඳයි. දැන් එතන ගත්තොත් එහෙම ඔයාලට හිතෙන්න පුළුවන් we සහ would අතර කන්ට්‍රැක්ෂන් එක එන්නේ කියලා. ඇත්තටම මේ දෙන්න අතර නෙවෙයි මෙතන not තියෙනවා. එහෙනම් would සහ not අතර කන්ට්‍රැක්ෂන් එක තමයි එන්නේ. තේරුණාද? එහෙනම් මෙතන එනවා මම වාක්‍යෙ කොටසම ලියන්න we wouldn't better make two කියලා ඉතුරු ටික ලියන්න ඕනේ. හොඳේ. හරි කන්ට්‍රැක්ෂන් එක would සහ not අතර ඇති වෙන්නේ. වඩාත් ප්‍රබල not කියන කන්ට්‍රැක්ෂන් එකත් එක්ක අනිත් ඒවා නැත්තම්. I have already cleaned. එහෙනම් මේක බොහොම ලේසි පැහැදිලි. I have කියන එකේ කන්ට්‍රැක්ෂන් එක I've already cleaned the dishes. හරි සර්. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. සර් ගිය සතියේ කිව්වනේ අර ඔන්ලයින් පේපර් එකක් දෙනවා කියලා. හොඳයි. මම මේක කියන්න හිටියේ ලබන සතියේ මාසික පරීක්ෂණ ඔන්ලයින් තියෙනවා හැමෝටම. දැන් අද මම තියන්න හදලා
ක්ලාසස් ඔක්කොටම එක දවසේ තියන්නම් කියලා තමයි හිතාගත්තේ. ලබන සතියේ ඔන්ලයින් පේපර් එක ඔයාලට එක පැය භාගයක් විතර යන පේපර් එකක්, ගොඩාක් ලොකු එකක් නෙවෙයි. පැය භාගයක් විනාඩි 45ක් විතර යන ඔන්ලයින් පේපර් එකක් ඔයාලට හම්බ වෙනවා. පැයක් ඇතුළත මේ පේපර් එක ඉවර කරලා ලබන සතියේ ටියුට් එකෙන් අපි පටන් ගන්නවා. එහෙනම් හැමෝම කලින් දවසේ කලින් සතිවල මම උගන්වපු ග්‍රැමර් කොටස් ටික ඔක්කොම පාඩම් තියාගන්න. ලබන සතියේ ඔන්ලයින් ටෙස්ට් පේපර් එකක් මාසික පරීක්ෂණය තියෙනවා. ඒ කියන්නේ අපේ ජූලි මාසෙට දාලා ඔන්ලයින් ටෙස්ට් එක. හරිද? එහෙනම් හැමෝම පාඩම් කරන් සූදානම් වෙන්න. මොකද මේ ලකුණු ඔයාලගේ දෙමෝපියන්ටත් යන්න ඕනේ. ඔයාලගේ ප්‍රෝග්‍රස් එක. ග්‍රැමර් කොටස් ටික ඒ ඔක්කොම ටික බලා ගන්න ඕනේ. ඒකේ පාර්ට් එකක් පැසිව් වොයිස් වලින් ලියන්නත් තියෙනවා. ඒ ටික මම වෙනම දෙනවා. හරි නේද? ලබන සතියේ තියෙන එක ඔන්ලයින් ටෙස්ට් පේපර් එක. හරි. හතරවෙනි ප්‍රශ්නේ කරන්න බලන්න.
හොඳයි. මේකට වෙලාව ඇති ඇත්තටම මෙතන කිහිපයක් තියෙනවා phrasal verbs වලටත් අදාළ වන prepositions ටික. හොඳයි. වඩාත් ලේසි වලින් පටන් ගමු අපි. හරි. The thief entered into the house the front window. මම පටන් ගන්නම් පස්වෙනි එකකින්. The thief හොරා entered into the house. ඇතුළු වුණා නිවසට. front window ඉදිරිපස ජනේලය. ජනේලය නේද? අපිට ජනේලය වටා එන්න බෑ. ජනේලය යටින් එන්න බෑ. ජනේලය මැදින් තමයි ජනේලය අස්සෙන් තමයි රින්ගන්නේ. එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් preposition එක තමයි මොකද්ද? through. ඔයාලා වෙන එකකට දැම්ම නම් ආන්සර් එක වැරදි. through the front window. He has hidden the money. හතරවෙනි එක. He has hidden the money the floorboards. floor කියන්නේ ගෙබිම boards කියන්නේ පුවරු. එතකොට මේ floorboards කියලා කියන්නේ සමහරක් නිවෙස්වල එතකොට ටයිල් අල්ලනවා වෙනුවට එයාලා මොකද කරන්නේ ලී වලින් පුවරුවක් හදලා තමයි දාන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ අපි ඔය එක ලී වර්ග අල්ලන්නේ බිමට. ඔන්න ඕක තමයි ඕවට තමයි floorboards කියලා කියන්නේ. එතකොට යා මුදල් හැංගුවේ මේ floorboard එකක් යට. ඒ කියන්නේ ටයිල් වෙනුවට දාන ලී පුවරු මත පොළොවට. එහෙනම් ඒව අස්සෙනේ. එහෙනම් දාන්න වෙන්නේ under. හොඳයි. ඊට පළවෙනි එක the madman the road laughing loudly. මේ madman කියන්නේ පිස්සු මිනිස්සයා. went ගියා the road පාරේ කොහොමද ගියේ? පාර හරහා ගියා. එහෙනම් අපි කියන්න ඕන මොකද්ද? across. The madman went across the road laughing loudly. හයියෙන් hina වෙමින් මේ පිස්සු මිනිස්සයා පාර හරහා ගියාලු. දැන් ඉතුරුනේ දෙකයි. මොකද්ද? up සහ around කියන එක. හොඳයි. එතකොට මේකේ අර්ථය අනුව මේ phrasal verbs. හොඳයි. මේ phrasal verbs දරුවනේ. phrasal verbs කියලා කියන්නේ මේ prepositions තමයි. හැබැයි මේ වගේ අර්ථය came කියන්නේ ආවා. හැබැයි came up කිව්ව ගමන් හරිද? came up කිව්ව ගමන් ඔන්න අර්ථය වෙනස් වෙනවා. එතකොට මේකේ අර්ථය අනුව ඇත්තටම මේ දෙක මාරු කරලා දාන්න පුළුවන්. came up කියන්නත් පුළුවන්, came around කියන්නත් පුළුවන්. came up කියලා කියන්නේ ඇත්තටම දැන් protestersලා කියන්නේ කවුද? protestersලා කියන්නේ මේ විරෝධතාකරුවෝ. මේගොල්ලෝ came up කියන්න පුළුවන් මෙතන. came up කියලා දාන්න පුළුවන්. හරිද? එහෙනම් මෙතෙන්ට එන්නේ turn around. හරි. එතකොට මෙන්න මේ පහේ 2යි 3යි චුට්ටක් විතර ඔයාලගේ මට්ටමින් ඇඩ්වාන්ස් මෙතන phrasal verbs තියෙන prepositions නෙවෙයි. prepositions තමයි ඇත්තටම phrasal verb එකක් ආවට පස්සේ මේ වගේ තේරුම් වෙනස් වෙනවා. හරි නේද? හරි ඊළඟට තව එකක් කරමු අපි. හොඳයි. මෙන්න මේ prefixes suffixes මේ පාඩම කරලා තියෙන්නේ. affixes පාඩම කරා මතකයි නේද? හොඳයි. ගැළපෙන prefix වලුයි ගැළපෙන suffix වි දාන්න බලන්න. ඉක්මනට කරමු අපි ඈ.
හොඳයි අපි කතා කරමු. ප්‍රිෆික්ස් එකක් කියන්නේ බේස් වර්ඩ් එකට මුලින් යොදන පදයක්. එහෙනම් ඔයාලට දාන්න පුළුවන් මුලින් යොදන පදයක් විදියට happy නම් unhappy කියන පදය. පටල ගන්න එපා ප්‍රිෆික්ස් එකක් කියලා කියන්නේ බේස් වර්ඩ් එකට මුලින්. valid වළංගුයි. එහෙනම් අවලංගුයි කියලා කියන නම් මත වළංගු නැහැ කියන නම් invalid කියලා කියනවා. දැනගෙන ඉන්න ඕනේ. obey කීකරුයි අකීකරුයි නම් disobey. ability හැකියාව inability නොහැකියාව. right ලියනවා rewrite නැවත ලියනවා. හරි. මේක තමයි prefixes ටික ඔයාලා වෙන වෙනම දාලා කියනවා නම් මේක හදාගන්න. සැක සහිත උත්තර දෙනවා මගෙන් අහන්න හරිද කියලා ඒවා. suffix එකක් කියන්නේ base word එකට පිටිපස්සෙන්. එහෙනම් comfortable කියන අදහස. sun sunny today is a sunny day. අද හොඳින් ඉර පායපු දවසක්. help කියන එකට කිහිපයක් තියෙනවා. helpful දාන්න පුළුවන්. helpless දාන්න පුළුවන්. teach teacher එහෙම නැත්නම් teaching කියලා කෙනෙක් දැම්මත් වැරදි නෑ. music එහෙනම් ඕන තරම් මේකට ගන්න පුළුවන්. musical කියලා දාන්න පුළුවන්. නැත්නම් musician සංගීතඥ. හොඳයි. දැන් ඔයාලගේ answers හරි නැත්නම් අඩුපාඩු හදාගන්න ඉක්මනටම